හරි අපි මේකේ මුල් ටික ගැන කතා බහ කරා ඇත්තටම නැවත කතා බහ කිරීමක් නැහැ මේ මුලින්ම එන්න දෙල් තියෙන මේ ගැටලු විසඳීමේ ක්‍රියාවලියට සම්බන්ධව තියෙන පියවර හතරක් ගැටලුව හඳුන ගන්න ඕනේ ගැටලුව සහ එහි සීමාවන් වෙන්න ඕන ළමයි අහි සීමාවන් නෙවෙයි ඒ සීමාවන් වල අර්ථ දැක්වීම කරගන්න ඕනේ විසඳුම සැලසුම් කරගන්න ඕනේ විසඳුම ක්‍රියාත්මක කරන්න ඕනේ අපි ඔක සාමාන්‍යයෙන් දන්නවා කියන්නේ දැන් අපි සිස්ටම් පාඩමේදීත් ඔය ගැන කතා බහ කරා right එතන මේ ගැටලු විසඳීමේ ක්‍රමවේද කීපයක් ගැන කතා කරනවා එකක් තමයි මේ මුදුන් බිම් සැලැස්ම top down approach කියලා අපි කියනවා එතකොට උඩ තියෙන්නේ දත්ත ටික එතකොට අපි දත්ත ටික ගැන දන්නවා ඒ දත්ත ටිකෙන් සොලියුෂන් එකක් හදාගන්න ගැන තමයි එතනදි කතා කරන්නේ එතකොට දත්ත සමහර ඒවා එකතු කරලා ඉන්ටර්මීඩියට් සොලියුෂන් එකක් අතරමැදි විසඳුමක් හදාගන්නවා ඒ අතරමැදි විසඳුම් වලින් මෙතන වැරද්දක් වෙලා තියෙනවා මගේ අතින් ෂෂා එකම දෙකේ නෑ ළමයි කලින් පිටුවේ ටොපික් එක මේක උඩට ඇවිල්ලා තියෙනවා නම් මට ඒක පිටුරුන්නේ නෑ කමන්නේ ඉතින් අපි අතරමැදි සොලියුෂන්ස් වලින් ෆයිනල් සොලියුෂන් එක කන්ක්ලූෂන් එක තමයි අරගන්නේ රයිට් මේ මොඩියුලුකරණය කියන වචනේ මෙතනට අදාළ නෑ ළමයි ඒක ඊළඟ එකේ තියෙන ටොපික් එක රයිට් මේ කන්ක්ලූෂන් එක අවසාන විසඳුම තමයි අපි මෙතනින් අරගන්නේ ඊළඟට බොටම් අප් අප්‍රෝච් එකේදී වෙන්නේ ඕකේ අනිත් පැත්ත අපි විසඳුම දන්නවා ඒ විසඳුම ළඟා කරගත යුත්තේ කොහොමද කියන අපිට අවශ්‍ය විසඳුම අපි දන්නවා ඒකට එන්න ඕනේ කොහොමද කියන එක අපි විසඳුම ඩිකොම්පෝස් කරලා විසඳුම කොටස් වලට බෙදීමෙන් අපිට අවශ්‍ය දත්ත ටික මොනවද කියලා අපි ඩිෆයින් කරගන්න. මොකද අවසානයේ අපි මේක හදන්නේ විසඳුමක් ලබා ගන්න. ඒතර විසඳුම ලබා ගන්න අපි ගාව දත්ත ටික තිබ්බම එයා කොහොමද හැන්ඩල් කරලා විසඳුම ගන්නෙ කියන එක ගන්නෙ টপ ඩවුන් අප්‍රෝච් එකෙන්. අපි දත්ත දන්නේ නැති අවස්ථාවක විසඳුම මොකක්ද කියලා අයිඩියා එකක් තියෙන අවස්ථාවක අපි විසඳුම කොටස් වලට කඩලා ඒ විසඳුම වෙත ළඟා වීමට මොනවාද අවශ්‍ය කියලා සොයා ගැනීම තමයි බොටම් අප් අප්‍රෝච් එක කියලා අපි කියන්නේ. right හරි එතකොට මොඩියුලකරණය කියලා කියන්නේ තව අවස්ථාවක් අපිට ප්‍රෝග්‍රෑම් එකක් අප්‍රෝච් කරන්න පුළුවන් වෙන. එතකොට එතනදී වෙන්නේ අපිට අපි පද්ධති සංවර්ධනය කිරීමේදී මේක ගැන කතා බහ කරනවා. SDLC එක ගැන කතා කරනකොට කොටස් වෙනම හදලා ඒ ටික එකතු කරලා ඉවර වෙලා ෆයිනල් අවුට්පුට් එකක්. ඒ කියන්නේ මොඩියුල් කියලා කිව්වම අපි ඒවට කියනවා සබ් සොලියුෂන්ස්. අනු විසඳුම් කියන දේවල් හදලා ඒ විසඳුම් ටික එකතු කරාම අපේ ෆයිනල් සොලියුෂන් එක අරගන්න පුළුවන්. right ඔය සඳහා අපිට ව්‍යුහ සටහන් වගේ ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන් ව්‍යුහ සටහන් වගේම තමයි අපි කතා බහ කරන්නේ ගැලීම් සටහන් ගැන right ව්‍යුහ සටහන් කියන එක අපිට පළල්ව කතා කරන්න පුළුවන් මාතෘකාවක්. නමුත් මෙතනදී ව්‍යුහ සටහන් කියන්නේ මොකක්ද කියන එක ගැන කතා බහ කිරීමක් විතරයි කරන්නේ. එතනදී අර මෙතන ගොඩක් වෙලාවට යන්නේ බොටම් අප් අප්‍රෝච් එකක් right ෆයිනල් සොලියුෂන් එක මොකක්ද කියලා අපි දන්න අවස්ථාවක අපි රුක් සටහන් විදිහට අපේ ප්‍රොසෙසර්ස් වෙන් කරලා අරගෙන ඒක ඩෙවලොප් කර ගැනීමක් තමයි මෙතනදී කතා බහ වෙන්නේ. right ඊළඟට කතා කරන්න තිබ්බේ ඇල්ගොරිතම්ස් ගැන. අපි දැන් ඇල්ගොරිතම් ගැන කතා කරලා ඉවරයි. right ඊළඟට සූඩෝ කෝඩ්ස් ගැන කතා කරා. සූඩෝ කෝඩ්ස් වල එන්න පුළුවන් ක්‍රමවේද මම දාලා තියෙනවා මෙතන. මේකේ අපි කේස් කියන ස්ට්‍රක්චර් එක ගැන කතා බහ කරේ නැහැ. අපරකින් ළමයි. right මෙතන අපි කේස් කියන ස්ටේට්මන්ට් එක ගැන කතා බහ කරේ නැහැ. කේස් කියලා කියන්නේ if statement එකකටම parallel යන statement එකක් pseudo code වල අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න. right මෙතන මේ case කියන්නේ keyword එකක්. grade කියලා කියන්නේ case එක ඇතුලේ
වෙනස් වෙන වේරියබල් එක කියන්නේ අපි xy කියලා ගන්නවා වගේ if එකේ ගන්න කන්ඩිෂන් එක වගේ තමයි මේවා. right? එතකොට ඒ if එකේ අපි සාමාන්‍යයෙන් ලියනකොට ලියනෝනේ දැන් x සමානයි a කියලා ලියලා කන්ඩිෂන් එකක් යනවනේ. ඒ ගිහිල්ලා අපේ වගේ else if පැති වලට ගිහිල්ලා අපිට යන්න පුළුවන් කන්ඩිෂන්ස් කීපයකට. අන්නේ else if පාවිච්චි කරලා යනවා වගේ ස්ට්‍රක්චර් එකක් තමයි මේ case කියලා කියන්නේ. මෙතන කියන්නේ grade එක කියන variable එකේ value එක a නම් right value එක a නම් points කියන variable එකට 4 කියන එක assign කරන්න. එතකොට දෙවෙනි පේජයෙන් කියන්නේ grade එකේ value එක b නම්. ඒතකොට a නෙවෙයි නම් බලනවා b ද කියලා. points වලට 3 කියන assignment එක දෙන්න. right? ඊපස්සේ මෙයා c නම් point වලට 2 කියන assignment එක දෙන්න. ඔය විදිහට තමයි case කියන structure එක හැදිලා තියෙන්නේ. ඒක structure එකක් විදිහට ඔයගොල්ලෝ දැනගන්න. එච්චරයි. right? මොකද ඕකෙන් ප්‍රශ්න ඇහිලා එහෙම මොකුත් සිද්ධ වෙලා නැහැ මේ දක්වාම. repeat until එක ගැන අපි කතා බහ කරා. ඊළඟට for කියන එක ගැන අපි කතා බහ වෙනවා Python වලදී. එතකොට එතනට ආවමත් for එක ගැන අපි කතා කරමු. මෙතනදී for එක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ counting loop එකක් විදිහට. ගණන් කර ගැනීම සඳහා. හැබැයි for වලදී මේ Python ඇතුළේදී ඔයගලන්ට තේරෙයි for කියන structure එක ගණන් කිරීම සඳහාම පමණක් නෙවෙයි තව ගොඩක් වැඩවලට පාවිච්චි කරගන්න පුළුවන් කියලා. right? හරි. nested constructors කියලා කියන්නේ අර එක ස්ට්‍රක්චර් එකක් ඇතුලේ තව ස්ට්‍රක්චර් එකක් පාවිච්චි කරන එක. ඔබ අපි if වලට කතා කරා. ඊළඟට while එකක් ඇතුලේ if එකක් එන විදිය කතා කරා. right? ඒ ගැන ඔයගලන්ට දැන් idea එකක් තියෙනවා මොකක්ද කියන එක. hand tracing ගැන මම කතා කරා. කොහොමද hand trace කරන්න කියලා. අපි මේ යන අතරතුරේ පොඩි පොඩි තව ප්‍රශ්න කීපයක් hand trace කරලා බලමු. මොකද hand trace skill එක ඔයගොල්ලෝ ගාවට එන්න ඕනේ. MCQ වල තියෙන ප්‍රශ්න දෙක තුනක්ම ගොඩ දා ගන්න. right? හරි. ඊළඟට මෙතන කතා කරන්නේ theory part එකක්. theory part එක ටක් ගාලා මම කියලා යන්නම්. මොකද එතකොට අපිට මේ ගැන නැවත හිතන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපිට කෙලින්ම programming පැත්තට යන්න පුළුවන්. මෙතන මේ කතා කරන theory part එක තියෙන්නේ පරිගණක භාෂාවන් ගැන. භාෂාවන් කොහොමද පරිණාමය වුනේ? කියන්නේ මේ අද අපි පාවිච්චි කරන Pascal ඔය එක programming languages ගාවට ආවේ කොහොමද කියන එක. පළවෙනිම පරම්පරාවේ තිබුණේ යන්ත්‍ර භාෂාව. යන්ත්‍ර භාෂාව කියලා කියන්නේ එක සහ බිංදු වලින් හැදිලා තියෙන භාෂාවක්. ඒක කෙලින්ම යන්ත්‍රයට තේරෙන්නේ මැෂින් එකට කෙලින්ම තේරුම් ගන්න පුළුවන්. CPU එකට කෙලින්ම තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා පරිගණකයේ මුල්ම අවදියේ පංච් කාඩ් එක පාවිච්චි කරලා අපි කරේ යන්ත්‍ර භාෂාව කෙලින්ම ප්‍රොසෙසර් එකට ලබා දීපු එක. එතකොට මේ කෝඩ් එක තමයි එක්සිකියුට් කරන්න efficientම කෝඩ් එක. කාර්යක්ෂමම කේතය කියලා සලකන්නේ. මොකද එක සහ බිංදු ඩිරෙක්ට් ඉන්පුට් එකක් හම්බෙන්නේ. එතකොට අමුතුවෙන් ට්‍රාන්ස්ලේට් කිරීමක්, පරිවර්තනය කිරීමක් නැහැ එක බිංදු වලට. එක බිංදු විදිහටම ප්‍රොසෙසර් එකේ එක්සිකියුට් වෙනවා. right? මේකේ තියෙන අවාසිය තමයි අනිකුත් පද්ධති වලට අපිට මේක පාවිච්චි කරන්න බෑ. කියන්නේ එක ප්‍රොසෙසර් එකට ලියපු වැඩසටහනක් තව ප්‍රොසෙසර් එකකට දැම්මොත් ඒක අදාළ විදිහට නෙවෙයි වැඩ කරන්නේ. මොකද ඒ ප්‍රොසෙසර් එක හරියට අර මම කලින් උගලන්ට සඳහන් කරන්න නැති මේ ප්‍රොසෙසර් එක කියලා කියන්නේ හරියට යතුරු කටක් වගේ, කී හෝල් එකක් වගේ. ඒ කී හෝල් එකට එක જાති යතුරු දාන්න පුළුවන්. හැබැයි ඕපන් කරන්න පුළුවන් වෙන්නේ හරිම යතුරුෙන් විතරයි. ඒ වගේ තමයි එක ප්‍රෝග්‍රෑම් එකක් ගැලපෙන්නේ එක ප්‍රොසෙසර් එකකට විතරයි. සේම් ප්‍රෝග්‍රෑම් එක තවත් ප්‍රොසෙසර් එකකට ලියනකොට ඒ දෙවෙනි ප්‍රොසෙසර් එකේ ක්‍රමවේදයට අදාළව එයාව ප්‍රෝග්‍රෑම් කරන්න වෙනවා. ones and zeros වල. right? ඉසුරු මේ ඉසුරු හැබැයි හිස්ටරි එකේදී අපි මේ programming language වල history එක ගැන කතා කරන්නේ නැහැ. right? එතන කතා කරන්නේ computer එකේ history එක ගැන. right? මේකේ ඉන්නේ යන්ත්‍ර භාෂාව තිබ්බවදිය, assembly භාෂාව තිබ්බවදිය සහ ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා තිබ්බවදිය කියලා. ඒක මේක වෙන විදිහකට කැඩෙන්නේ. මේක අර පරිගණක පරම්පරාව ඇතුලේ කතා බහ වෙනවා. නමුත් මේක විකාශය වීම වෙනස් විදිහක්. කියන්නේ වෙනස්
අවස්ථාවල වෙනස් අවධිවල තමයි මේ කතාව සිද්ධ වෙලා තියෙන්නේ. දෙකම එකම ටයිම්ලයින් එකේ තමයි වෙන්නේ එක එක වෙලාවල. right එතකොට දෙවෙනි පරම්පරාව බිහි වෙන්නේ assembly භාෂාවේ සොයා ගැනීමත් එක්ක මේ 1 සහ 0 ප්‍රෝග්‍රෑමර්ට පාවිච්චි කරන එක සහ ප්‍රෝග්‍රෑමර්ට කෝඩ් කරන එක අපහසු නිසා සහ ඒකෙන් යන්න පුළුවන් නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන් වෙලා තියෙන අවස්ථාවන් සීමිත නිසා කම්පියුටර් සයන්ටිස්ට්ලා ඊතරම කරේ මේ අපි පාවිච්චි කරන ලැන්ග්වේජ් එකකට මේක මැච් කරගන්න බැරිද කියන එක ඊතරම ටෙස්ට් කරනවා. ඒතර assembly භාෂාව කියන එක ඉපදෙන්නේ ඒ වගේ උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට. assembly භාෂාවේදී ඒගොල්ලෝ කුඩා වැඩසටහන් ඒ කාලෙට අදාළව ලියපු වැඩසටහන් වලට පොඩි ඉංග්‍රීසි වචන දීමේ හැකියාවක් හදා ගන්නවා. right එතකොට මේ පොඩි ඉංග්‍රීසි වචන වලට අපි කියනවා mnemonics කියලා. right ඒ mnemonic එක ඒ ප්‍රෝග්‍රෑම් එකට ස්පෙસિෆික් assembly code එකට ස්පෙસિෆික් මේක ඔයගලන්ට පේන තියෙන මේ LDA කියන්නේ load කියන එක ඉදිරිපත් කරන්න. ඊළඟට ADD add එකතු කරන්න. STA කියන එක store JMP කියන එක jump ඔය කියන දේවල් තමයි ඒ සම්බන්ධයෙන් කතා වෙන්නේ. ඊට වඩා තව keywords ගොඩක් තියෙනවා assembly language එකේ. මේ assembly කේතයේ තිබ්බ වාසිය තමයි ප්‍රෝග්‍රෑමර්ට ටිකක් විතර තමන්ගේ වැඩේ ලේසි කරා. අර පංච් කාඩ් එකක් වෙනකොට මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක සෙටල් කරගන්න පුළුවන් වුණා. මේකේ තිබ්බ ආවාසිය තමයි තාමත් මේගොල්ලෝ අර processor specific එකකට ලිව්වම ඒ processor එකට විතරයි මේ කෝඩ් එක අඳුර ගන්න පුළුවන්. තවත් processor එකකට ලියනවා නම් එයාට අලුතෙන් ලියන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක. ඊළඟට මේ assembly කේතයක් යන්ත්‍ර කේතයට පරිවර්තනය වීම අපි කියනවා one to one translation එකක් කියලා. ඒ කියන්නේ හරියටම assembly කේතයේ එක පේලියක් machine code එකේ එක පේලියක් බවට පත් වෙනවා. දැන් අද කාලේ ප්‍රෝග්‍රෑම් එකක් ඔය Python ප්‍රෝග්‍රෑම් එකක් ගත්තොත් Python ප්‍රෝග්‍රෑම් එකේ එක පේලියක් කොයිම වෙලාවකවත් යන්ත්‍ර කේතයේ එක පේලියක් බවට නෙවෙයි පරිවර්තනය වෙන්නේ. ඒක පේලි ගොඩක් බවට පරිවර්තනය වීමක් වෙන්නේ. ඒක one to one conversion එකක් නෙවෙයි එතන තියෙන්නේ. assembly එක machine වලට convert කිරීම one to one conversion එකක් විදිහට තමයි කතා බහ වෙන්නේ. ඊළඟට ඕකෙන් පස්සේ ඔයගලන්ට හම්බ වෙනවා තෙවන පරම්පරාවේ භාෂා නැත්නම් උසස් මට්ටමේ පරිගණක භාෂා. දැන් අර උඩ කතා කරපු දෙන්නම low level languages පහත් මට්ටමේ පරිගණක භාෂා කියලා තමයි වර්ගීකරණය වෙන්නේ. යන්ත්‍ර භාෂාව සහ assembly භාෂාව. ඊට උඩ තියෙන භාෂාවන් හැම දෙයක්ම උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂා නැත්නම් පරිගණක භාෂාවන්. right එතකොට මෙතනදී තිබ්බ ලොකුම වාසිය තමයි මිනිසාට සමීප වෙන භාෂාවක් ඉංග්‍රීසි චීන වගේ භාෂාවන් පාවිච්චි කරලා ක්‍රමලේඛනය කිරීමේ හැකියාව. එතකොට ප්‍රෝග්‍රෑමර්ගේ පැත්තට වැඩේ ගොඩක් ඊසි කරනවා. එයාට සින්ටැක්ස් මතක නම් පුළුවන් ඒ අදාළ වචන ටික පාවිච්චි කරලා වැඩ කරගෙන යන්න. ඒ වගේම තමයි මේකේ ට්‍රාන්ස්ලේෂන් එක one to one නෙවෙයි one to many. එක පේලියක් යන්ත්‍ර භාෂාවේ පේලි ගොඩකට පරිවර්තනය වෙනවා. මේකේ තියෙන මේ පරිවර්තනය කිරීමේ ක්‍රමවේදය කියන්නේ පරිවර්තකයෙක් අවශ්‍යයි මේගොල්ලන්ට පරිවර්තනය කිරීම කරන්න. දැන් අර assembly භාෂාව ගැන කතා කරනකොට මට කියන්න බැරුණා assembly කේතය යන්ත්‍ර කේතය බවට පරිවර්තනය කරන්න මේ assembler කියලා translator program එකක් උදව් වෙනවා. පරිවර්තන වැඩසටහන. assembler. ඒ වගේ තමයි මේ උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂාව යන්ත්‍ර භාෂාවට කරන්නත් translators ලා අවශ්‍යයි. ඒ වෙනුවෙන් translators දෙන්නෙක් පාවිච්චි කරන්න පුළුවන් මේගොල්ලන්ට තමන්ගේ ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන විදිහ අනුව. එක්කෙනෙක් තමයි compiler සම්පාදක කියලා අපි කියන්නේ. අනිත් එක්කෙනා තමයි interpreter අර්ථ වින්‍යාසක කියලා අපි කියන්නේ. right. එතකොට ඒ වගේම මේ කෝඩ් එකේ තිබ්බ තව ප්‍රධාන වෙනසක් තමයි මෙයාගේ එක කෝඩ් එකක් කියන්නේ high level language එකේ එක line එකක් low level languages lines ගොඩක් බවට පරිවර්තනය වීම. right.
කෙසේ හෝ මේකේ තියෙන අර user friendliness එකයි මිනිස්සුන්ට වැඩ කිරීමේ පහසුකමයි එක දැන් වැඩිපුරම ප්‍රචලිත වෙලා තියෙන්නේ third generation languages සහ fourth generation languages පැත්තට දැන් products බිහි වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඉගෙන ගත්ත SQL පාඩම මතකයිනේ. SQL කියලා කියන්නේ fourth generation language එක. right? CSS ඔයගොල්ලෝ ඉගෙන ගත්ත CSS කියලා කියන්නේ fourth generation language එක. ඒකෙන් කරන්නේ programmerට තියෙන වැඩ ටික පුළුවන් තරම් අඩු කිරීම. right? ඒ කරලා program එකට කියනවා අදාළ වැඩේ සිද්ධ කරගන්න කියලා. right? එතකොට third generation language වල තිබ්බ තව වාසියක් තමයි මෙයා portable. දැන් කලින් දැන් මොනවාද? ඊරාස් දෙකේම පරම්පරාවල් දෙකේම තිබ්බ වැඩසටහන් portable නැහැනේ. එක මැෂින් එකක තියෙන එක තව එකකට ගිහිල්ලා දාලා වැඩ කරන්න බෑ. හැබැයි මේකේ පුළුවන්. right? ඒකට අපි කියනවා මෙයා දෘඩාංග වලින් ස්වායත්තයි කියලා. right? hardware dependent නැහැ. ඔව් ඉසුරු ස්වායත්තයි කියලා කියන්නේ නිදහස් කියන එක කියන්නේ පරායත්ත කියලා කියන්නේ තවත් කෙනෙක් මත යැපෙන කියන එක. ස්වායත්ත කියලා කියන්නේ තවත් කෙනෙක් මත නොයැපෙන කියන එක. right? ඒ කියන්නේ ඔයාගේ දැන් අපි අර කලින් දෙකේම කතා කරානේ ප්‍රෝග්‍රෑම් එක ප්‍රොසෙසර් එකට ලිව්වොත් ඒ ප්‍රොසෙසර් එකට විතරයි ඒක. එතකොට ඒතනදී ප්‍රෝග්‍රෑම් එක දෘඩාංග මත පරායත්තයි. right? මෙතනදී අපි කතා කරනවා දෘඩාංග වලින් ස්වායත්තයි. ඒ කියන්නේ ඔයා එක කම්පියුටර් එකක කරන ප්‍රෝග්‍රෑම් එකක් පෙන් ඩ්‍රයිව් එක දාගෙන ගිහිල්ලා Python තියෙන අනිත් කම්පියුටර් එකේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. right? Python install වෙලා තියෙන එක විතරයි කරන්න ඕන. කලින් ඊරාස් දෙකේම ඔය වැඩේ කරන්න බෑ. right? හරි. එතකොට ඔය තමයි third generation. ඒ වගේ මම fourth එක ගැනත් කිව්වා. right? fourth එකේදී කරලා තියෙන තවදුරටත් ප්‍රෝග්‍රෑමර්ගේ කාලය ඉතුරු කරලා ප්‍රෝග්‍රෑමර්ට thinking පැත්ත ගැන වැඩිපුර දීලා මූලික දේවල් ටික ඒ අදාළ විදිහට ඒ අදාළ භාෂාව විසින් මැනේජ් කරගන්න. right? ඕකට තමයි අපි fourth generation languages කියලා කිව්වේ. right? මෙතන තියෙනවා කම්පැරිසන් එකක් ඒක ඕගොල්ලෝ කියව ගන්න. right? ඒක මම නැවත විස්තර කරන්න යන්නේ කලින් තිබ්බේම තමයි. ඊළඟට අපි ගිය සතියේ කතා බහක් කරා මේ ස්ට්‍රක්චර් එක ගැන ප්‍රෝග්‍රෑමින් වල. මම කිව්වා ඕගොල්ලෝ අඳුන ගන්න ඕන ස්පෙસિෆික් කන්ටෙන්ට්ස් ටිකක් තියෙනවා. ඒ ටික දන්නවනම් අපිට ඕනම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් එක්ක මැනේජ් වෙන්න පුළුවන් කියලා. right? හරි. එතකොට මුලින්ම අද අපි කතා කරන්න යන්නේ කමෙන්ට්ස් ගැන. right? මම පොඩ්ඩක් white board එක පැත්තට යනවා. තප්පරයක් ඉන්නලමයි white board එක load වෙනකම්. ඔව් වැරදි එක දාගත්තා.
රයිට් ළමයි අපි ගිය සතියේ Python ගැන මොන හරි සටහන් කිරීමක් කරගත්තද? නැත්නම් කතා කරා විතරද? ලියාගත්තේ නෑ මම හිතන්නේ නේද? හරි. Python program එකක් ලියනකොට ලියන්න ඕනේ කොහොමද සේව් කරන්නේ කොහොමද කියන එක ගැන මම ගිය සතියේ කතා කරා මට මතක විදිහට right එතකොට මම ආයෙ පොඩ්ඩක් මතක් කරන්නම් අපි py.py කියන extension එකෙන් සේව් කරන්න ඕනේ run කරනවා නම් එතන run කියලා command එකක් තියෙනවා ඒකේ run module කියන එක දුන්නම run වෙන්න පුළුවන් right හරි මම note එක පැත්තට යනවා note එකේ comments ගැන කතා කරලා තියෙන්නේ මම මෙතන මේ සිංහල මීඩියම් අයටත් ඉංග්‍රීසි මීඩියම් දේවල් ටිකමයි දාලා ඇත්තේ මොකද මේක programming language එක යන්නේ ඉංග්‍රීසි වලින් නිසා මේක තේරුම් ගන්න අපහසු දෙයක් නෙවෙයි ඒක කියලා දුන්නම ඒකයි මම කිව්වේ notes කරගන්න කියලා ඕගලන්ට ගැලපෙන විදිහට මෙන්න මෙහෙමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ කියන එක මම කියන්නේ මේ note කරගන්න අවශ්‍ය තැන් වල short note එක white board එකේ ලියනවා. ඒතකොට ඒක හැමෝටම ලියා ගන්න පුළුවන් ගැලපෙන විදිහට. right හරි එතකොට කමෙන්ට් එක ගැන කතා කරොත් Python වල කමෙන්ට්ස් ಜಾති දෙකක් තියෙනවා. කමෙන්ට් එකක් කියලා කියන්නේ ළමයි ප්‍රෝග්‍රෑම් එකක කොටසක් නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක එක්සිකියුට් නොවන කොටස ක්‍රියාත්මක නොවන කොටස. ඒකට ප්‍රෝග්‍රෑම් එකක් අපි සාමාන්‍යයෙන් ලියන්නේ දෙයක් ක්‍රියාත්මක කරගන්න. ඒතර ප්‍රෝග්‍රෑම් එක දෙයක් ක්‍රියාත්මක නොවන දෙයක් මොකටද අපිට? ඒක උවමනා වෙන්නේ අපිට ප්‍රෝග්‍රෑම් එකේ සිද්ධ වෙලා තියෙන දේ මොකක්ද කියලා විස්තර කරගන්න උවමනා. අන්න ඒ වෙලාවට අපිට අවශ්‍ය වෙනවා කමෙන්ට් එකක්. right උදාහරණයක් විදිහට කම්ප්ලෙක්ස් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකේ කම්ප්ලෙක්ස් කෝඩ් සෙග්මන්ට් එකක් තියෙනවා. අපිට අවශ්‍යයි උඩින් කියන්න මේ කෝඩ් සෙග්මන්ට් එකෙන් මෙන්න මේ දේ තමයි වෙන්නේ කියන්නේ. කරන්න ඒකට අපිට අවශ්‍ය වෙනවා ඔය කියන කමෙන්ට් එක. ඒකට කමෙන්ට් එක කියලා කියන්නේ ගොඩාක් වෙලාවට මේක මේ ප්‍රෝග්‍රෑමර්ගේ පැත්තට තමයි වැදගත් වෙන්නේ. අනිත් පැත්තට යූසර්ගේ පැත්තට මේක වැඩි වැදගත් වෙන්නේ නෑ ඇත්තට. right හරි එතකොට කමෙන්ට් එකක් අපි දැම්මොත් සාමාන්‍යයෙන් අපි කියනවා කමෙන්ට් එක එක්සිකියුට් වෙන්නේ නැහැ. කියන්නේ කමෙන්ට් එකට අදාළව තියෙන ස්ටේට්මන්ට් එක Python විසින් ක්‍රියාත්මක කිරීම කරන්නේ නැහැ. right මොකද කමෙන්ට් එක පටන් ගන්නකොටම එයා තේරුම් ගන්නවා right මේක කමෙන්ට් එකක් තියෙන්නේ. මේකේ දේවල් කියවල තේරුමක් නැහැ කියන එක. right දැන් මේ ප්‍රෝග්‍රෑම් එක x starter කියන අගය assign කරලා print කරන්න කියලා කියනවා x බෙදීම 2 කියන අගය. right දැන් මේකේ උත්තරය එන්න ඕනේ 4.0. right මම මෙයාව save කරලා run කරොත් right 4.0 කියලා අපිට එනවා. ඉතින් 4.0 එන්න මුල පාදන කෙනා කවුද? මෙන්න මේ print statement එක. right මේ printing statement එකේදී කියන්නේ x දෙකට බෙදලා උත්තරේ ලබා දෙන්න කියන එක. right ඒකයි 4.0 කියන එක ඔයගලන්ට උත්තරේ විදියට මෙතනදී pop up වෙන්නේ. මම ඔය ප්‍රෝග්‍රෑම් එකෙම පාවිච්චි කරනවා කමෙන්ට් එකක්. මම මෙතන ලියනවා කමෙන්ට් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් hashtag එක පාවිච්චි කරලා ඉසුරු අපි print කියන එකට ඉස්සරහදී අපි කතා කරනවා print කියන්නේ function එකක් කියලා. right print කියලා කියන්නේ function එකක්. ඒතර function එක ඇතුලේ
ෆන්ක්ෂන් එකට ලබා දෙන පැරාමීටර් එකක් තමයි x බෙදීම 2 කියලා කියන්නේ. රයිට් ඒක අපි ඉස්සරහට හිමිට කතා කරමු. දැනට ඔයගොල්ලෝ මතක තියාගන්න තිරයේ යමක් පෙන්වන්න අවශ්‍ය නම් print statement එක පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාට මොකක් හරි මැසේජ් එකක් දෙන්න. කියන්නේ print එක මොකක් හරි ඔයාගේ හිතේ එන්න ඕන වාක්‍යයක් ඒ විදිහටම තිරයට අරගන්න නම් ඔයා print එක ඇතුලේ double quotes හරි single quotes හරි පාවිච්චි කරලා ඒ අදාළ අදහස ලියන්න ඕනේ. right මට අවශ්‍ය නම් the answer is කියලා මෙතන දාන්න. right දැන් මම මේක run කරොත් oh sorry එතන කමාවක් එන්න ඕනේ. right එතකොට මගේ output එක run වෙලා එන්නේ මෙන්න මේ විදිහට. the answer is 4.0. එතකොට මේ the answer is කියලා 32 තියලා අරගත්තේ අපේ ඔව් ඉසුරු syntax errors කියලා දැන් ආවේ ඔව් මගේ ඉතින් සිද්ධ වෙච්ච තමයි syntax errors කියලා කියන්නේ. right the answer is කියන එක ඔයගලන්ට මෙතනට එන්නේ මෙයා ඒ විදිහටම print වෙනවා. ඒතර print statement එක ඇතුලේ single quotes හරි double quotes හරි පාවිච්චි කරොත් ඒ දෙන්න අතරමැද්ද කියලා තියෙන වචනේ ඒ විදිහටම print වෙනවා. වචනේ හෝ මොකක් හෝ characters ටික ඒ විදිහටම print වෙනවා. ඔයා print එක ඇතුලේ variable name එකක් දුන්නොත් print වෙන්නේ variable name එකට අදාළව තියෙන value එක. right ඒකයි අර x බෙදීම 2 කියන එක දුන්නම 8 කියන එක කෙනා දෙකෙන් බෙදලා 4.0යි කියලා දීලා තියෙන්නේ. right හරි එතකොට ඔය ඔයගොල්ලෝ ඉගෙන ගන්න සරල Python program එක පළවෙනිම සරලම Python program එක. right දැන් අපි කතා කර හිටියේ comments ගැන. comments જાති දෙකක් තියෙනවා. single line comment, multi line comment. single line comment එක ඔයගලන්ට දාන්න පුළුවන් hash කියන ලකුණ පාවිච්චි කරලා. මේ hash කියන ලකුණ පාවිච්චි කරායින් පස්සේ යාගෙන් දකුණු අත පැත්තට type වෙන ඕනම character එකක් program එක comment එකක් විදිහට සලකනවා. right මේක hashtag එක දාලා මම ලිව්වොත් is a comment කියලා ඒක ඔයගලගේ program එකේ ඔහොම ඔයගලන්ට පෙන්නනවා. right එතකොට program එක execute වුණාම ඔයගලන්ට පේනවා ඇති execution එකේ එන්නේ අර print statement එක ඇතුලේ තියෙන දේවල් ටික විතරයි. the answer is 4.0 කියලාමයි එන්නේ. අර comment එකේ බලපෑමක් නැහැ. ඒකම කිව්වේ comment එක තියෙන්නේ අපිට මොකක් හෝ දෙයක් ගැන describe කරගන්න අවශ්‍ය වුණොත් ඒක සිද්ධ කරගන්න. ඊළඟට multi line comment එකක්. right multi line comment එකක් ඔයාලට indicate කරන්න පුළුවන් triple quotes වලින්. right දැන් අර hashtag එකේ තියෙන වෙනස තමයි එතන hash mark එක පාවිච්චි කරලා comment කරන එකේ තියෙන වෙනස තමයි ඒක enter key එක ඔබපු ගමන් ඊළඟ page එකට යනකොට comment කියන nature එක නැති වෙනවා. right හැබැයි මේ multi line comments වලදී ඒ දෙන්න අතරමැද තියෙන ඕනම කෙනෙක් comment එකක් විදිහට තමයි සලකන්නේ. right දැන් මෙතන මම triple quotes වලට පස්සේ ලිව්වොත් this is right දැන් එතකොට මම ගාව තියෙනවා comments જાති දෙකම. දැන් මේක run කරනවා. save කරන්න කියලා තියෙනවා. yes
දැන් මට error එකක් ආව ළමයි. මොකද්ද මගේ error එක? මොකක් නිසා දෙන්න පුළුවන්? මෙන්න මේ triple quotes ටික මම වහලා නැහැ. right. දැන් මම run කරොත් උත්තරය එන්නේ the answer is 4.0 කියලා. හේතුව තමයි මෙයා single line comment එකක්. මෙයා double line comment එකක්. right. ඔය විදිහට ඔයාලට program එකට අවශ්‍ය දෙයක් code එක මත maintain කරගන්න අවශ්‍ය නම් comments පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි comments පාවිච්චි කරන බොහොම practical එකක් තියෙනවා. දැන් code එකක් test කරනකොට ගොඩක් වෙලාවට ඒක මමම නම් program කරේ මට මේක ටෙස්ට් කරගන්නවා කියන එකේදී යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. කියන්නේ මොකද මට නිතර මේ ප්‍රෝග්‍රෑම් එක ඇහැට හුරු නිසා. right ඒ වෙලාවට අපි කරන්නේ ප්‍රෝග්‍රෑම් එක ස්වැප් කරගෙන එරර් චෙක් කරනවා. right. එහෙනම් ස්වැප් කරන් එරර් චෙක් කරනකොට කාට හරි කෙනෙකුට යම් කිසි දෙයක් ගැන දැනගන්න අවශ්‍ය නම් ඔයා ස්වැප් කරපු ප්‍රෝග්‍රෑම් එක ඒගොල්ලන්ට කමෙන්ට් එකෙන් රිෆර් කරන්න පුළුවන්. right. ඒ වගේම තමයි ඔයගොල්ලෝ සොලියුෂන් එකක් හොයනකොට එකම ප්‍රෝග්‍රෑම් එකට සොලියුෂන්ස් කීපයක් තියෙන්න පුළුවන්. ඒ සොලියුෂන්ස් කීපයක් මට එක්සිකියුට් කරලා බලන්න වෙනවා. එතකොට ඒ වෙනුවෙන් අපිට පුළුවන් කමෙන්ට්ස් පාවිච්චි කරලා එක කෝඩින් සෙග්මන්ට් එකක් ලයිව් තියලා ඒ කියන්නේ වැඩ කරන විදිහට තියලා ඉනිට් කෝඩ් සෙග්මන්ට්ස් ටික කමෙන්ට් කරගන්න. right. එතනදී අපිට අවශ්‍ය සීමාකාරී සාධකය හදාගන්න පුළුවන්. හරි. කමෙන්ට් එක ගැන තේරුණාද ළමයි? ඔව් ළමයි කන්ෆර්ම් කරන්න. Hari. Right. ඔයගලන්ගේ short note එකට comment එක ගැන පොඩ්ඩක් ලියා ගන්නටක් දාලා මම මෙතනින් ලියන්නම් ඒක. Yes, Susu. Very bad. Okay. So you go and talk with Ami then. He was being mean at me. Come to a solution. Go. But he was very mean. No, she's not mean. Yes, he is. Go on and solve with your mom. Run to mom. No, I don't want. Right. හරි. ඒතර මුලින්ම අපි ලියාගන්නේ කමෙන්ට්ස් ගැන ළමයි. දැන් ටියුට් එක තියන අය මේක අමුතුවෙන් ලියන්න අවශ්‍ය නැහැ. ටියුට් එක නැති අයටයි මේ රෙෆරන්ස් එක ලියන්නේ. රයිට්. ඒ නිසා ටියුට් එක ඉක්මනට හැමෝම කලෙක්ට් කරගත්තොත් නැත්නම් ටියුට් එක කලෙක්ට් කරගන්න අමාරු අය ඔයගලන්ට පුළුවන් තැනකින් පොඩි print එකක් දාගත්තොත් අපිට වැඩේ ඉක්මන් කරන්න පුළුවන්. රයිට්. වර්ග 2යි
තපරක් ළමයි බෝඩ් එක. සිංගල් ලයින් කමෙන්ට් කියන එක පේලියටම ලියා ගන්න බලන්න ළමයි. right. හැෂ් එකයි ට්‍රිපල් කෝට් එකයි සෙටල් කරගන්න. නෝට් එක තියෙන අයටත් මේක ටිකක් වැදගත් වෙයි ඔයගලන්ට එක සැරේ අල්ලගන්න. ඒ නිසා මේක පොතට හරි ටියුට් එකේ ඒ අදාළ තැනට හරි පොතට ගන්න නම් වඩා හොඳයි කියලා හිතෙනවා. ඔයගලන්ට ඒක දිහා බැලුවම ක්ලියර් හරි ගැටලුවක් තිබ්බොත් ටියුට් එක රිෆර් කරලා බලන්න පුළුවන්. ටියුට් එකේ ඔයගලන්ට සටහන් කරගන්න තැන් එනවා. right මොකද ඕකේ මම උදාහරණ ටික දාලා තියෙනවා. ඔයගලන්ට අවශ්‍ය විදිහට සටහන් කරගන්න. right ටක් ගාලා ලියා ගන්න ළමයි. ඉවර වෙච්ච ගමන් කියන්නේ ඉවරයි කියලා. හරිද ළමයි? right එක්කෙනෙක් ඉවරයි අනිත් අය ඉවරද? right ඊළඟට තියෙන්නේ variables ගැන කතා කරන්න. Python වල කොහොමද variable එකක් define කරන්න කියන එක. ඇත්තටම මේ Python වල variable කියනවට වඩා ඒකට Python identifier එකක් නැත්නම් user defined name එකක් කියලා කියනවා නම් වඩා හොඳයි. ඒවයින් එකක් තමයි variables වෙන්නේ. මොකද variable එකට අපි දෙන්නේ නමක්. ඉස්සරහදී ඔයගොල්ලන්ට තේරෙයි අපි functions කියලා එකක් ගැන කතා කරනවා. function එකකට දෙන්නේ අපි කැමති නමක්. එතකොට දැන් මේ variable එකක් ලියන්න පාවිච්චි කරන නීති රීති ටිකක් තියෙනවා. ඒකම තමයි function name එකක් ලියන්න පාවිච්චි කරන්නේ. right ඒක නිසා variable එහෙම නැත්නම් මේක පොදුවේ අපි identifier කියලා අරගමු. identifier යටතේ variables function names ගොඩක් තියෙනවා. එතකොට variable එකක් ලියනකොට ලියන ක්‍රමවේද මෙන්න මේකයි. identifiers වෙන්න පුළුවන් variables function names etc right එතකොට මේ identifier එකක් name කරනවා කියලා කියන්නේ variable එකක්
ෆන්ක්ෂන් නේම් එකක් ලියන විදිහම තමයි මම මේ කතා කරන්නේ. වේරියබල් එකට අකුරු කීපයක් තියෙන්න පුළුවන්. තනි අකුරක් තියෙන්නත් පුළුවන්, අකුරු කීපයක් තියෙන්නත් පුළුවන්. right? එතකොට වේරියබල් එකක් ස්ටාර්ට් කරන කැරක්ටර් එක. ඒ කියන්නේ very first character එක. මෙයාට තියෙන්න පුළුවන් අකුරු තමයි capital A to Z, right? Simple A to Z, right? ඊළඟට underscore. underscore එක කියන්නේ මොකක්ද කියලා මෙහෙම ඉන්ඩිකේට් කරගන්න. right මම හිතනවා ඔයගොල්ලෝ underscore කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති කියලා. මේකේ උද්දෘතකම අදගෙන උදායමු නේද නැත්නම් එකත් එක්ක කියලා ඔයගොල්ලන්ට සෙටල් වෙන්න පුළුවන්. ඊළඟට මේ ඉතිරි ටික නම්බර් එකකින් පටන් ගන්න බෑ ඉසුරු. මේ ඉතිරි ටික ඔයගලන්ට පුළුවන් අර මුලදී පාවිච්චි කරපු දෙන්න A to Z, simple A to Z, capital A to Z, underscore සහ ඉලක්කම් එපමණයි පුළුවන්. right? capital A to Z, simple A to Z, underscore numbers. right? මේකේ හිස්තැන් වෙන ස්පෙෂල් සිම්බෝල්ස් ඔය ඇට් සලකුණු එක්ස්ක්ලමේෂන් එක වගේ එහෙම පාවිච්චි කරන්න බෑ මේ වේරියබල් එකක් නැත්නම් අයිඩෙන්ටිෆයර් එකක් ඇතුලේ. right? ඒතර valid identifiers විදිහට අපිට ගන්න පුළුවන් right? valid විදිහට අපිට ගන්න පුළුවන් නේද? x abc underscore y, right? a7 underscore a underscore b ඕවා valid විදිහට ගන්න පුළුවන්. invalid ඒවා වෙන්නේ 1x 1y කියලා දානවා. right? ඊළඟට at bc at එක පාවිච්චි කරන්න බෑ. right? ඊළඟට ab හිස්තැනක් c එහෙම පාවිච්චි කරන්නත් බෑ. ඔව් ඉසුරු මේ අපි කතා කරන්නේ Python syntax ගැන තමයි ඉසුරු. ඒ කියන්නේ මේ Python වල ලියන්න බැරි දේවල් ගැන තමයි පුතේ මම මේ කතා කරන්නේ. දැන් pseudo code flow chart ඉවරයි. right? හරි? right. ඔක ලියාගමු ටක් ගාලා.
හරිද ළමයි? right. අනිත් අය ඉවරයිද? තාම ලියන කවුරු හරි ඉන්නවා නම් ඉන්ඩිකේට් කරන්න. right. හරි. right. එතකොට variable එකක් එක්ක values assign කරනකොට අපි දැන් මේක flow chart වල pseudocode වල සෑහෙන practice කරලා තියෙනවා. ඔය variable සම්බන්ධයෙන් වැඩ කරන ඒවා ඊළඟට කොහොමද value එකක් දෙන්නේ කියන එක. එතකොට මම ඔයගලන්ට කියවනේ pseudocode ලියනකොට ඒක හරියට කරගන්න මොකද pseudocode එකකට බොහෝම ආසන්න විදිහට තමයි Python වැඩ කරන්නේ කියලා. right. ඒතර මෙතන සිද්ධ වෙන්නේ තේදීම තමයි. දැන් අපි කලින් උදාහරණෙත් මේ x සමානයි 8. ඔව් ඉසුරු. ඉසුරු if else ඉස්සරහට එනවා. තාම මේ අපි තාම පටන් ගන්නවා විතරයි. control structures කියලා දේවල් එනවා. ඒ කියන්නේ අපි pseudocode වල කතා බහ කරපු හැම දෙයක්ම මෙතනට එනවා සහ ඊටත් වැඩිපුරත් එනවා. file operations තියෙනවා, database එක handle වෙන්න ඕන ක්‍රම තියෙනවා. ඒවා අපි ඉස්සරහට කතා බහ කරනවා. right. හරි. එතකොට මෙතන අපි මේ සිද්ධ කරලා තියෙන ඒ කියන්නේ මම මේක මේ මෙහෙම ලියන එක මතම ඔය variable එකකට value එකක් දෙන එක අපි කතා බහ කරලා ඉවරයි අතට. දැන් අපි variable එකකට value එකක් assign කරන්න. අපි පාවිච්චි කරන operator එක තමයි මේ සමාන ලකුණ. සමාන ලකුණකින් කියන්නේ දකුණු අත පැත්තේ තියෙන්නේ යම්කිසි අගයක්ද ඒක variable එකකට assign කරන්න. එතකොට මේ අගයන් මොන වගේ ඒවද කියන එක ගැන ඔයගලන්ට ප්‍රශ්න එනවා ඇති. දැන් මෙතන තියෙන ඉලක්කම අකුරක් දාන්න පුළුවන්ද? පුළුවන්. දාන ක්‍රමයක් තියෙනවා. අකුරු ඉලක්කමයි විතරද තියෙන්නේ. තව වෙන මොනවා හරි තියෙනවද? තියෙනවා. තව වෙන જાතියේ වෙන data types වර්ග තියෙනවා. ඒවා අපි දැන් ඉගෙන ගන්නවා තව ටිකක්. එතකොට අගයක් assign කරනකොට මම කතා කරන්නේ ළමයි තප්පරයක් ඉන්න. Daddy, I'm getting a little bit. right. so ළමයි එතකොට මේ සමාන ලකුණු තමයි අපි පාවිච්චි කරන්නේ මෙයාට අපි කියනවා assignment operator එක කියලා. assignment operator එක තමයි අපි පාවිච්චි කරන්නේ අගයක් variable එකට ලබා දෙන්න. ඒතර variable එකේ නම වම් පැත්තේ ලියවෙන්නේ අගය දකුණු අත පැත්තේ ලියවෙන්නේ. ඉතින් අපි මෙච්චර කල් කරපු pseudocode වලත් ওই විදිහටම තමයි අපි ඔක ලිව්වේ. වෙනසක් නැහැ. right. ඉස්සරහට තව ඔපරේටර්ස් එනවා ඒවා යම් තැන්වලදී වෙනස් වෙන ඒවා තියෙනවා අසයින්මන්ට් එක වෙනස් වෙන්නේ නැහැ අසයින්මන්ට් එක ওই විදිහම තමයි right ඊළඟට අපි print statement එකක variable එකක් පෙන්න ගන්න variable එක අගය පෙන්වන්න අවශ්‍ය නම් ඔය print කියන function එක ඇතුලේ නිකම් variable එකේ නම විතරයි අපිට සඳහන් කරන්න තියෙන්නේ x right අන්ද මෙතන variables කීපයක් define කරොත් y සමානයි 10 ඉසෙත් සමානයි මම දැනට ඉලක්කම් විතරක් පාවිච්චි කරනවා. ඒතර මට අවශ්‍ය නම් මේ එකම print statement එක ඇතුලේ ඔය තුන් දෙනාම නිරූපණය කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න
ඔයා මේ print statement එක ඇතුලේ මේවා නිරූපණය කිරීම කරනකොට variables තුනක් තියෙනකොට මම මෙන්න මේක මේ විදිහට නිරූපණය කරන්න දුන්නොත් print x y z කියලා මම මෙයාව execute කරනවා. දැන් මගේ තියෙන්නේ print x y z. x y z කියලා කියන්නේ variable තුනක නම් තුනක්. right? මම මෙයාව run කරාම save කරන්නද කියලා අහනවා. ඔව්. ඊට පස්සේ එනවා invalid syntax කියලා. invalid syntax එන්න හේතුව තමයි print statement එකේ ඔයා variable එකකට වඩා වැඩි අගයක් වැඩි ප්‍රමාණයක් නිරූපණය කරනවා නම් variables අපි කමාවකින් වෙන් කරගත යුතුයි. right? අපිට මේ විදිහට කමාවකින් variables ටික වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාව run කරන්න. ඔව්. ඕක execute වෙනවා. දැන් ඔයගලන්ට පේනවාද මේක run කරාම මට මෙතන වැරද්දක් ආවා. බලන්න පොඩ්ඩක් වැරද්ද හරියට කියවලා. මෙතන කියලා තියෙනවා print x y z කියන වැරද්ද සාමාන්‍යයෙන් ඒගොල්ලෝ දෙන්නේ එහෙමයි. කොතනද වැරද්ද උනේ කියලා එනවා. ඔයගලන්ට වැරද්ද කියවන්නේ නැහැ. නමුත් දැනගන්න එක වටිනවා. මෙතන එනවා name error කියලා එකක්. y is not defined. y කියන කෙනා හඳුන්වලා දීලා නැහැ. ඒතර වැරද්ද තියෙන්නේ මේ print x y z කියන එකේ. ඒකයි අය line එක අපිට පෙන්නලා තියෙන්නේ. නමුත් මම මෙතන y ට අගයක් දීලා තියෙනවා. ගැටලුව තියෙන්නේ මෙතන තියෙන්නේ capital Y. මෙතන මගේ ඉන්නේ simple y. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. මම මෙතන capital Y දුන්නොත් මගේ z ටත් ওই ප්‍රශ්නේ එනවා. මෙතන capital Z දීලා run කරොත් ගැටලුවක් නැතුව මට අගයන් ටික බලා ගන්න පුළුවන්. එතකොට මේ print x y z කියන එක සම්බන්ධයෙන් තමයි මෙතන 10 8 10 30 කියන ටික print වෙලා තියෙන්නේ. එසේ පහළ print එකේ අපි කියලා තියෙනවා the answer is කියන එක ඒ විදිහටම print කරන්න කියලා. double quotes ඇතුලේ ඕකට අපි ඉස්සරහට කතා කරනවා මේ ඉන්නේ string එකක් කියලා. right? තව දත්ත වර්ගයක් මේක string එකක්. ඒ දත්ත වර්ගයෙන් පස්සේ කමා එකක් දාලා වෙන් කරලා තියෙනවා ඊළඟට පෙන්වන්න ඕන කියලා. x දෙකට බෙදලා පෙන්වන්න. ඒක නිසා තමයි the answer is 4.0 කියලා වැටලා තියෙන්නේ. right? තේරුණාද මේකේ සිද්ධ වෙච්ච දේ? confirm කරන්න. right? හරි. අනිත් අය right. හරි. අපි නෝට් එක පැත්තට චුට්ටක් යමු. නෝට් එක පැත්තේ ඔයගලන්ට පෙන්නලා තියෙනවා මෙයාව පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම. assign කරන්න පුළුවන් ක්‍රම. දැන් මෙතන පේනවද? මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ my name equals saman කියලා එක්කෙනෙක් පේනවද? saman කියන්නේ වචනයක්. අපි අගයක් නොවන දෙයක්. ඒ කියන්නේ අගයක් නොවි වචනයක් characters පාවිච්චි වෙනකොට ඉලක්කම් නැතුව අකුරුත් පාවිච්චි වෙනකොට අපිට යව නිරූපණය කරන්න තියෙන ක්‍රමය තමයි මෙන්න මේ double quotes. double quotes වගේම single quotes පාවිච්චි කරන්නත් පුළුවන්. right? එතකොට මෙතන my name කියන variable එකට assign කරලා තියෙනවා saman කියන අගය. ඒක string එකක්, වචනයක්. අපි string කියලා කියන්නේ යට. yes ඉසුරු අනිවාර්යයි. right? ඒ කියන්නේ අපිට ඉසුරු අහන්නේ අපි x කියන කෙනා මුලදී simple වලින් දුන්නොත් print එක ඇතුලේ x simple ම දෙන්න ඕන නේද කියලා. ඔව්. එහෙම අවශ්‍ය නොවන languages තියෙනවා. නමුත් Python කියන්නේ case sensitive language එකක්. case sensitive කියලා කියන්නේ capital simple බව එයා සලකනවා කියන එක. right? ඒක නිසා අපේ variable එක මොන වගේද variable name එක මොන වගේද ඒක ඒ විදිහටම අපි පාවිච්චි කරන තැන්වල දෙන්න ඕනේ. right? දැන් මේ මෙතන program එකේ මම program එකයි output එකයි ලියලා තියෙනවා. මේ මුළු note එකේම යන්නේ ඔය ක්‍රමවේදයට. program එක මේ විදිහේ සුදු පාට කොටුවක output එක මේ විදිහේ අලු පාට කොටුවක තමයි ඔයගලන්ට පේන්න තියෙන්නේ. right? එතකොට මෙතන my name කියන variable එකට saman කියන කෙනා assign වෙනවා. print කියන function එක ඇතුලේ my name කියන variable එක දුන්නම saman කියන එක screen එකේ print වෙනවා. right? දැන් තව විදිහක් මම මෙතන පෙන්නලා ඇති.
කියන්නේ variable එකකට අගයක් ප්‍රතිස්ථාපනය කරන විදිය. අගයක් වෙන අගයක් ලබා දෙන විදිය. එතකොට මෙතන website කියලා variable එකක් තියෙනවා. ඒකට apple.com කියලා වචනයක් දීලා තියෙනවා. ආයෙත් ඊට පහළ පෙළියේ වෙබ්සයිට් කියන වචනයම පාවිච්චි කරලා starlabssl.com කියලා දීලා තියෙනවා. එතකොට මේ මෙමරි එකේ Python වලට අදාළව variable හැදෙන්නේ අර මම සූඩෝ කෝඩ් කරනකොට මම කිව්වා වගේ මට මතකයි right සාමාන්‍ය මෙමරි එකේ variable එකක් හැදුවම වෙන්නේ මෙමරි එකේ පොඩි කොටසක් වෙන් කර ගන්නවා මේ වෙබ්සයිට් කියන නමින් right මෙමරි එකේ කොටසක් වෙන් කරලා ඒකට වෙබ්සයිට් කියන ලේබල් එක අලවලා ඒකට දෙනවා ඉනිෂියලි එයාට දීපු අගය. ඒක හරියට අපි අර වාජනයකට වෙබ්සයිට් කියන ලේබල් එක අලවලා ඒක ඇතුළට apple.com කියන අගය දාලා තියෙනවා වගේ. ඒතර ඒ වාජනයේටම තව අගයක් ගෙනල්ලා දැම්මොත් අර පරණ අගය තියෙන්නේ නැහැ. ඒක අතුරුදහන් වෙනවා. right නැත්නම් අපි කියනවා ප්‍රතිස්ථාපනය වෙනවා කියලා. ඒතර පරණ අගය පිට යනවා අලුත් අගය තමයි වාජනේ ඉතිරි වෙන්නේ. right එතකොට මේ දෙවෙනි පේලියෙන් කරලා තියෙන්නේ ඒක දෙවෙනි පේලියේ වෙබ්සයිට් කියන variable එකටම starlabssl.com කියන අගය ගෙනල්ලා දාලා තියෙනවා. ඒතකොට apple.com කියන අගය අතුරුදහන් වෙලා යනවා. දැන් ඒක ඇතුලේ තියෙන්නේ starlabssl.com කියන අගය. දැන් මෙතනදී print website කියලා දුන්නොත් apple.com නෙවෙයි print වෙන්නේ. එයාට අවසානයේ ලබා දීපු starlabssl.com කියන අගය. right එතකොට මේ විදිහට තමයි output එක එන්නේ. ඊළඟට අපිට අවශ්‍ය නම් multiple assignments කරන්න පුළුවන්. ඒ කියන්නේ එක සැරේ variable කීපයකට අගයන් දෙන්න පුළුවන්. මේක අපි ඉස්සරහට කතා කරනවා tuple unpacking කියලා concept එකක්. right මෙතනදිම මම ඒක ගැන කියන්නම්. මෙතන වම් අත පැත්තේ තියෙන variable ප්‍රමාණයට හරියටම සමාන ගණනක් දකුණු අත පැත්තේ අගයන් තියෙන්න ඕන. දැන් මෙතන ABC කියලා අගයන් තුනක් වම් අත පැත්තේ තියෙනවා. ඒකට සමානව 5 කියන අගය 3.2 කියන අගය සහ hello කියන අගය පාවිච්චි කරලා තියෙනවා. ඔයගේ පාවිච්චි වෙන්නේ කොයි හරියද? අපිට මේක අපිට කැමති විදිහකට සෙටල් කරගන්න පුළුවන්. අපේ ප්‍රෝග්‍රෑම් එකක් අපි හිතමුකෝ variable තුනකට අගයන් තුනක් දීලා පටන් ගන්න. සාමාන්‍යයෙන් මොන වගේ දෙයකටද ඕන වෙන්නේ? දැන් ඔයා අපි අර ලියනවා නේද අපේ ඔය සූඩෝ මේ ෆ්ලෝ chart වලම අපි ලිව්වා නේද? මුලින් ඉනිෂියලයිස් කරනවා total equals 0 c equals 0 එහෙම කියලා ඉනිෂියලයිස් කරනවා නේද? ඔව්. අන්න එහෙම අවස්ථාවක මෙතනට දෙන්න පුළුවන් total, c සමානයි බිඳුව, බිඳුව කියලා. තේරුණාද? ඔව් සර් මම බැලුවේ නිකන් අර ලොකු වාසියක් නැහැ අර equal mark එක විතරයි තියෙන්නේ ඒකයි. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. ඕකේ තියෙන වාසිය වෙන්නේ ඔයාගේ Python interpreter පේලි දෙකක් කියවනවා වෙනුවට එක පේලියක් කියවලා වැඩේ ඉවර කරගන්න එක. ඒක අපිට කාලයේ පැත්තෙන් ලොකු වාසියක් නැහැ. right අපිට දැනෙන විදිහට program එක ලොකු වෙනකොට ඔය වාසිය වැඩි. ඒ කියන්නේ program එකේ execution time එක කියන එක නිරන්තරයෙන් හොයලා බලන තැනක් වෙනකොට ඕකේ වාසිය වැඩි. දැන් මේ යන්න පුළුවන් ක්‍රමවේද ගැන කියන්නේ. ඒක අපිට ගැළපෙන විදිහට පාවිච්චි කිරීම විතරයි කරන්න තියෙන්නේ. අර අපි සාමාන්‍යයෙන් කියනවා program එකක lines ප්‍රමාණය අඩු වෙනකොට program එක efficient කියලා. execute කරන්න තියෙන lines ප්‍රමාණය. මොකද අපි අර පරිවර්තක ගැන කතා කරන්නේ දැන් ටිකකට කලින්. ඒතර පරිවර්තකය කරන්නේ නිතරම එක පේලියක් අරගන්නවා ඒක එක සහ බිංදු බවට පරිවර්තනය කරනවා. ඒතර මේ a සමානයි 5යි b සමානයි 3.2යි c සමානයි hello කියලා තිබ්බොත් පේලි තුනක් අවස්ථා තුනකදී පරිවර්තනය කිරීමක් කරන්න ඕනේ. මෙතනදී මෙයා කරන්නේ එක සැරේ පරිවර්තනය කිරීමක් කරන එක. ඒක සාපේක්ෂව කාලය අඩුවීමක් වෙන්න පුළුවන්. right කොහොම හරි දැන් අපි විභාගයට අදාළව මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියන එක දැනගෙන ඉන්න ඕනේ. right ඊළඟට මෙතන මේගොල්ලෝ ස්ටේට්මන්ට්ස් තුනක් පාවිච්චි කරලා තියෙනවා. print a, print b, print c කියලා. right ඒ කියන්නේ මේක හරියට assignment එක සිද්ධ වුණා නම් මෙතන output එක එනවා. පළවෙනි පේලිය 5යි, දෙවෙනි පේලිය 3.2යි, තුන්වෙනි පේලිය hello කියලා. right ඉතින් හොඳට මතක තියාගන්න variables ප්‍රමාණයට සමානම වෙන ආකාරයේ values ටික තියෙන්න ඕනේ. නැත්නම් syntax errors එනවා. right මම ඕක පොඩ්ඩක් ඔයගලන්ට පෙන්නන්නම්.
right දැන් සාමාන්‍ය විදිහට 5 3.2 hello කියලා print වෙනවා right මම මේක වැරදිලා මෙතන මම D කියලා දුන්නොත් save කරලා run කරන්න ගියොත් error එක මට දෙනවා පේනවනේ ඒක කියන්නේ not enough value to unpack right ඒතර ඕකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන් මෙතන variable දෙකක් තිබිලා මේ පැත්තට අගයන් 3ක් තිබ්බොත් එතනත් ගැටලු වෙනවා මේ එතකොට error එක එන්නේ too many values to unpack කලින් එකේ කිව්වා මදි කියලා unpack කරන්න මේකේ කියනවා values වැඩි කියලා unpack කරන්න right දැන් ඕවා MCQ වලට අහනවා බොහොම කීපතාවක් අහලක් තියෙනවා right ඒක නිසා ක්‍රමවේදය ඔලුවට දාගන්න right හරි ඔය තමයි values කීපයක් variables කීපයකට assign කරන විදිය අපිට අවශ්‍ය නම් එක value එකක් variables කීපයකට ආදේශ කරන්නත් පුළුවන් එතනදී මේ assignment operator එක අපි පාවිච්චි කරගන්න වෙනවා right එතකොට අපේ තියෙනවා නම් x y z කියන variable තුනක් මෙතන කරලා තියෙන්නේ මේ තුන් දෙනාටම මේ same කියන value එක ලබා දෙන්න ඕනේ string value එකක් එතනට දෙන value එක ඇත්තටම අදාළ නැහැ එතනට අපිට අගයක් වේවා වචනයක් වේවා ඉස්සරහට අපි කතා කරනවා boolean කියලා variable එකක් තියෙන අගයන් data types තියෙනවා කියලා මොකක් හෝ අගයක් ඒ එකම අගය මේ කීප දෙනෙකුට අපිට ලබා දෙන්න ඕන නම් මේක තමයි ක්‍රමවේදය ඒ කියන්නේ අපි මුලින් එක අගයක් එක variable එකට දෙනවා ඊට පස්සේ variable එක assign කරනවා අනිත් variables වලට right එතකොට මෙතෙන්දි වෙන්නේ same කියන අගය z ට assign වෙනවා z ගේ අගය y ට assign වෙනවා y ගේ අගය x ට assign වෙනවා right එතකොට මේ තුන් දෙනාව print කරන්න කිව්වම ඔයාට output එකේ එන්නේ එකම જાතියේ වචන තුන් සැරයක් print වෙලා right දැක්කද same කියලා. ඒ කියන්නේ x ව print කරන්න කියපු එකටත් same කියලා print වෙලා තියෙන්නේ. y ව print කරන්න කියපු එකටත් same කියලා print වෙලා තියෙන්නේ. z ව print කරන්න කියපු එකටත් same කියලා print වෙලා තියෙන්නේ. right ඔය විදිහට assignment operator එක පාවිච්චි කරලා අපිට එකම අගය x y z කියන අගයන් තුනටම නැත්නම් variables කීපයකටම ලබා දෙන්න පුළුවන්. ඒතර මෙතනදී variable තුනක් නෙවෙයි. ඔයාලට අවශ්‍ය නම් variable පහකට එකම අගය ලබා දෙන්න. ඒ දේ කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න assignment operator කෙනෙකුයි ඒක කරන්නේ කියන එක. right? හරි. ඔය ටික තේරුණාද? ඒ ඇවිල්ලා අගයන් variables වලට පවරන විදිහ. ඔව් confirm කරන්න ළමයි. පැහැදිලිද? right අනිත් අය හරි දැන් තව දෙයක් ඔළුවේ තියාගන්න ළමයි අපි දැන් මේ Python කතා කරනකොට අපේ පළවෙනි ටාගට් එක වෙන්න ඕනේ MCQ ටික කොට දාගන්න එක MCQ වලදී ඕගොල්ලන්ට Python සම්බන්ධයෙන් අහන්නේ මේ වගේ පොඩි parts right සහ hand tracing ඒත් ඔය දෙක තමයි ඔගොල්ලෝ ඇත්තටම මාස්ටර් කළ යුත්තේ right දෙවෙනි second paper එකේ තියෙන ප්‍රශ්නය ඒක challenging හැබැයි කරන්න පුළුවන් ඒකට practice වීම ඔයගලන්ගේ logically thinking මේ පැත්තත් එක්ක හැදෙන්න ඕන දෙයක්. එතනදී ප්‍රශ්න කරලා ඔයගොල්ලෝ Python එක හැප්පිලා හදා ගන්න ඕන දෙයක් තියෙනවා. right ඕක ඔළුවේ තියාගෙන යන්න. right ඉසුරු මට කියපු එක තේරුන්නේ ඉසුරු ඔයා කියලා තියෙන එක මට පැහැදිලි නෑ ඉසුරු
right දැන් ඊළඟට තියෙන්නේ data types ටික ගැන ඉගෙන ගන්න දත්ත වර්ග ගැන දැන් අපි Python වලට අදාළව කමෙන්ට් එක දාන්නේ කොහොමද variable එකක් ලියන්නේ කොහොමද ඒකට values දෙන්නේ කොහොමද කියලා කතා බහ කරගත්තා දැන් variable එකට value දෙන එක ගැන කතා කරේ ඒතකොට values මොන වගේ ඒවාද කියලා අපි හොයාගන්න ඕනේ ඒතකොට values දෙන්න පුළුවන් data types වර්ග නැත්නම් දත්ත ප්‍රරූප වර්ග කීපයක් තියෙනවා right ඒ ප්‍රරූප ගැන කිව්වොත් ඔයාලට තියෙනවා number නැත්නම් numeric type එකේ data types අපි ඔය data types වලට literals කියලා කියනවා right ඒ වගේම Python වල තියෙනවා data type and data structures කියලා දත්ත වර්ග දෙකක් right එකක් මේ literals කියන තනි දත්ත data structures වලට එනකොට අර arrays වගේ එක variable එකකට values කීපයක් දරා ගන්න පුළුවන් ඒවත් තියෙනවා ඒවට අපි කියනවා data structures කියලා දැන් මෙතන අපි කතා කරන්නේ data structures නෙවෙයි මෙතන කතා කරන්නේ literals ඒ කියන්නේ තනියෙන් හැදෙන්න පුළුවන් තනි දත්තයන් ගැන right ඒතර ඒක යටතේ numeric literals ගැන කතා කරනවා numeric කියන වර්ගයට අදාළව ඒ කියන්නේ සංඛ්‍යාත්මක කියන එකට අදාළව දත්ත වර්ග තුනක් තියෙනවා ඒ තමයි integer පූර්ණ සංඛ්‍යා float දශමයේ සංඛ්‍යා දශමය කියලා කියන්නේ 10 පාදය කියන එක නෙවෙයි මේ දශම ස්ථාන සහිත සංඛ්‍යා සහ complex සංකීර්ණ සංඛ්‍යා right එතකොට පූර්ණ සංඛ්‍යා පැත්ත ගත්තම අපි අර number system පාඩමේදී ඉගෙන ගත්තනේ number systems හතරක් අන්නේ number system හතරට අදාළව අපිට මේ ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් right මේක ඉදිරිපත් කිරීම කරනකොට පරිස්සමට ඒ ගැන දැනගෙන ඉන්න එක වටිනවා right දැන් මේ ඔයගලන්ට දකුණු අත පැත්තේ තියෙන්නේ ඔය literals ටික මම explain කරලා right මම ඒව copy කරලා අරගෙන මගේ program එකට print කර ගන්නවා right මම මේක එක සැරයක් run කරලා බලන්නම් errors තියෙනවද කියලා නෑ ගැටලුවක් නෑ right දැන් මේක run කරන්න කලින් පොඩ්ඩක් clear කරගමු මේ කියලා තියෙන්නේ මොකද්ද මේ කියලා තියෙන්නේ පළවෙනි එක්කෙනාට අගයක් දීලා තියෙනවා a සමානයි මුලින්ම බිඳුව ඊළඟට simple b අකුර ඊළඟට 1.1 මේ බිඳුවයි simple b අකුරනෝ ඉන්ඩිකේට් කරන්නේ binary value එකක් කියන එක ද්විමය සංඛ්‍යාවක් මේ දශමය සංඛ්‍යා වලට එහෙම notation එකක් නැහැ 10 පාදයක් ගියන් ඔයාලට නිකන් 10 20 30 40 කියලා ලියන්න පුළුවන් right octal number එකකදී අපි පාවිච්චි කරනවා බිඳුවයි simple o අකුරයි hexadecimal number එකක් දෙන්න බිඳුවයි simple x අකුරයි පාවිච්චි කරනවා එතකොට ඔයාට variables වලට අගයන් දෙන්න පුළුවන් ද්විමය අෂ්ටමය දශමය ෂඩ්දශමය කියන ආකාර හතරටම right හැබැයි ඉසුරු ඉලක්කම් දෙන්න බැරි පුතේ variable එකේ නමට අගයට නෙවෙයි clear නේද දැන් මේ පැත්තේ අපි කතා කරන්නේ මේ අගයන් ගැන අගයන් අපිට කැමති විදිහකට දෙන්න පුළුවන් කැමති විදිහට කියන්නේ මේ අදාළ දත්ත ප්‍රරූපයෙන් අර මං ඉලක්කම් දෙන්න බෑ කියලා කතා කරේ මේවට data types right sorry variables variable name පැත්තට right හරි එතකොට දැන් අපි මෙහෙම අගයන් දුන්නට Python නිතරම කරන දේ තමයි මේ අපි දීලා තියෙන ඕනම පාදයක සංඛ්‍යාත්මක අගයක් එයා 10 පාදයට පරිවර්තනය කරගන්න. දැන් මේක එක්සිකියුට් කරාම මම දැනට මේ float වල තියෙන ටික කමෙන්ට් කරනවා. lines කීපයක් තියෙන නිසා මට පුළුවන් multi line comment එකක් දෙන්න.
ඔය විදිහට කමෙන්ට් කරලා තියෙන්න පුළුවන්. දැන් මගේ මේ ටික එක්සිකියුට් වෙන්නේ නැහැ. right? හරි. ඔන්න බලන්න මම දැන් මේ මට මෙතන එක print statement එකක් අවශ්‍යයි. මම මේ print statement එක මෙතනින් copy කරලා උඩහට ගන්නවා. right? දැන් මෙතන ABCD වලට අගයන් දීලා තියෙනවා. මම මෙතන කියනවා ABCD ව print කරන්න. right? මම දැන් මේක save කරා run කරා. right? හරි. ඔන්න මට ආපු output එක. මුලින් ඇවිල්ලා තියෙනවා 10. මම කියවනේ මේක බයිනරි එකක් විදිහට දුන්නට එයා ප්‍රසන්ට් කරනකොට ඒක ඩෙසිමල් වලට කන්වර්ට් කරගන්නවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා නේද? 0.1 කියන්නේ 10 නේද? 8යි 2යි කියන පොසිෂන් දෙක එකතු වෙලා 10 තමයි එතනින් නිරූපණය කරන්නේ. right? ওই විදිහටම කන්වර්ට් කරලා බලන්න 310 කියන 8 පාදේ 10 පාදයට පරිවර්තනය කරනකොට පාට එන්නේ 1 8 64 කියන අගයන්. එතකොට 64 ඒව 3ක් එනවා 180යි 192යි 192යි මෙතනට එන 8යි 200යි. ඒක නිසා තමයි මෙතන 200 හැදිලා තියෙන්නේ. right? ඔය විදිහටම 12C කියන එක ෂඩ් දශමය සංඛ්‍යාව 10 පාදයට පෙරළුවම ඔයගලන්ට 300 කියලා එනවා. ඒතර මෙතනින් ඕගොල්ලෝ ඔලුවට දාගන්න ඕන දේ තමයි literals කියන ඒවා numeric literals integers පූර්ණ සංඛ්‍යා. අපිට වර්ග 4ෙන්ම නිරූපණය කරන්න පුළුවන්. හැබැයි Python එයාව තේරුම් ගන්නේ දශමයේ සංඛ්‍යාවක් විදිහට. එතන දශමයේ සංඛ්‍යාවකට පරිවර්තනය කිරීම කරලා. right? පැහැදිලිද? confirm කරන්න. ළමයි පැහැදිලිද? right. නෑ ඉසු. මේ මෙතන මේගොල්ලෝ මේ කමෙන්ට් එක දීලා තියෙන්නේ ඒක අර අපිට අර මං කිව්වේ කමෙන්ට් වල අරමුණ තමයි මේ මොකක්ද කියන එක පැහැදිලි කිරීම කියලා. ඒක දැමීම අනිවාර්ය නෑ. කමෙන්ට් කරලා තියෙන ඒවා දැමීම අනිවාර්ය නෑ. මෙතන මේ ප්‍රෝග්‍රෑම් එක පැහැදිලි වෙන්නයි කමෙන්ට්ස් දාලා තියෙන්නේ ඒගොල්ලෝ. right? හරි. ඊළඟට පහළ ඉන්න දෙන්න. දැන් මම දැන් මේක කියවගෙන යනකොට මේ දේවල් ටික කියාගෙන යනකොට ඔයගලන්ට ටියුට් එක ළඟ තියෙන එක වැදගත් කියලා කිව්වේ. දැන් ඔයගලන්ට මේක සම්බන්ධයෙන් මොන හරි ලියා ගන්න අවශ්‍ය නම් ඒක ලියද හැකි දැන් නෝට්ස් දාලා. right? නැත්තම් මම ඔක කියලා ඕකටම නෝට් එකක් දෙන්න කිව්වොත් අපිට Python කතා කරන්න වෙනවා සෑහෙන දුරකට. right? ඒක නිසා ටියුට් එක පුළුවන් ඉක්මනට කනෙක්ට් කරගන්න. බැරි නම් අඩුම තරමේ මොකක් හෝ ක්‍රමවේදයක් සකස ගන්න. ළඟ තියෙන තැනකින් print out දාගෙන හරි මම ඔය දැන් soft copy දෙකේ වල තියෙනවනේ. එහෙම හරි පොඩ්ඩක් මේකත් එක්ක ලෑස්ති වෙන්න. right? හරි. අපි මේ float and complex දෙකම ගැන කතා කරලා session එක නතර කරගමු. right? එතකොට මේ float literal එකේදී කතා කරන්නේ දශම සහිත සංඛ්‍යාව. right? නැත්නම් අපි ඔකට ඉපිලෙන ලක්ෂ සංඛ්‍යා කියලා කියනවා. මම ඒකට යන්න එක මම මේ ටික කමෙන්ට් කරන්නම්. right? එතකොට මෙයාගේ variable දෙක දීලා තියෙන්නේ float1 float2 කියලා. දැන් එහෙම float_1 float_2 කියලාම දෙන්න කියලා නීතියක් නැහැ. දැන් සමහර අය හිතනවා දශමයේ සංඛ්‍යාවම අපි float වලින් පටන් ගන්න එකක් දෙන්න ඕන කියලා. එහෙම නැහැ. ඔයාලට මේක Aද Bද Cද කැමති අගයක් දෙන්න පුළුවන් අර variables දෙන නීති රීති වලට යටත්ව. right?
මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ float_1 float_2 කියලා. මේකේ නිරූපණ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි 10.5 කියන දශමය අගය, කියන්නේ දශම සහිත අගය. අනිත් එක මෙතන මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා 1.5 e අකුරක් 2. මේ කියන්නේ දශමයේ සංඛ්‍යාවක් විද්‍යාත්මක ආකාරයෙන් නිරූපණය කරන ක්‍රමය. ඒතර විද්‍යාත්මක ආකාරයේදී අපි දන්නවනේ. දැන් 15 ලියන්න කිව්වොත් 1.5 වැඩි කිරීම 10 පළවෙනි බලය කියලා අපි ලියනවා. 150 ලියන්න කිව්වොත් 1.5 වැඩි කිරීම 10 දෙවෙනි බලය කියලා තමයි අපි විද්‍යාත්මක ආකාරයෙන් ලියන්නේ. ඒතර මේ මෙතන ලියලා තියෙන්නේ 1.5 e කියන්නේ 10 බලය ඉන්ඩිකේට් කරන්න තියෙන එක, 10 කියන එක ඉන්ඩිකේට් කරන්න තියෙන එක, 2 කියන්නේ බලය ඉන්ඩිකේට් කරන්න තියෙන එක. ඒතර මෙතන තියෙන්නේ ඇත්තටම මේ 1.5 වැඩි කිරීම 10 වර්ගය කියන එක තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. right? එතකොට මේක print එකට දෙනකොට නැත්නම් screen එකට print කරනකොට විද්‍යාත්මක ආකාරයෙන් print කරන්නේ නැහැ. සාමාන්‍ය විදියට ඉපිලෙන ලක්ෂ්‍ය, ඒ කියන්නේ හරි ඉපිලෙන ලක්ෂ්‍ය සංඛ්‍යාව තමයි එයා ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ මේකට අදාළව බැලුවොත් output එක වෙන්නේ 150 කියන අගය තමයි output එකේ එන්න ඕනේ. right? අපි run කරලා බලමු. right? 10.5 150.0. මෙතන මේ හොඳට මතක තියාගන්න වෙන්නේ මේ දශම බිඳුව කියන එක එයා පෙන්නනවා කියන එක. right? මොකද විද්‍යාත්මක ආකාරයෙන් පෙන්නන ඕනම අගයක් float value එකක් විදිහට තමයි එයා Python නිර්වචනය කරගන්නේ. නැත්නම් Python අඳුනගන්නේ. එතකොට 1.5 10 වර්ගයෙන්, ඒ කියන්නේ 100න් වැඩි කරාම 150යි උත්තරේ, දශම කෑල්ලට එන්නේ බිඳුවයි. අපි ගණිතානුකූලව අපි දශම කොටසෙන් එහා පැත්තේ තියෙන බිඳුව සලකන්නේ නැහැ, නිකන් 150යි කියලා විතරක් දාන්න පුළුවන්. නමුත් Python වල ඒ වැඩේ කරන්නේ නැහැ. Python කරන්නේ යාට float කිව්වොත් දශම නැත්තම් තිත තියලා බිඳුව කියන එක අනිවාර්යෙන් ලියනවා. right? ඒක අනිවාර්ය දෙයක්. right? හරි. කම්ප්ලෙක්ස් කියන එක, සංකීර්ණ සංඛ්‍යා කියන එක ඔයගලන්ට අලුත් දෙයක්. right? සංකීර්ණ සංඛ්‍යාවලදී සිද්ධ වෙන්නේ මේක ඔයගලන්ට O level වලට සංකීර්ණ සංඛ්‍යා කියලා පාඩමක් නෑ මම දන්න තරමින්. A level වල සංකීර්ණ සංඛ්‍යා කියලා කතා කරනවා math stream ඉන්න කට්ටිය. ඒතර සංකීර්ණ සංඛ්‍යාවක් අපි නිරූපණය කරන්නේ A එකතු කිරීම bj කියන ආකාරයට. right? මම මෙතන බෝඩ් එකේ ලියලා පෙන්නුවොත් right? මේක සංකීර්ණ සංඛ්‍යාවක් නිරූපණය කරන්නේ A එකතු කිරීම bj. ඒතර මේ A කියන කොටසට අපි කියනවා real part එක කියලා. bj කියන කොටසට කියනවා imaginary part එක කියලා. right? උපකල්පිත කොටස කියලා. සත්‍ය කොටස සහ උපකල්පිත කොටස කියලා. සංකීර්ණ සංඛ්‍යා mathematics වලදී විවිධ දේවල් වලට පාවිච්චි වෙනවා. right? මටත් ඒ ගැන දැන් ලොකුවට මතක නැහැ. මම ඉගෙන ගත්තට ඒ level වලදී. right? විදිහ මෙහෙමයි. A + bj කියන ආකාරයට. දැන් ඔය විදිහම තමයි මෙතන හැඳින්වීම කරලා තියෙන්නේ ඒගොල්ලෝ. මෙතන A+ කතාව නෑ. පේනවද? 3.14යි j කියලා විතරනේ තියෙන්නේ. right? දැන් මේකෙන් බැලුවම තියෙන්නේ imaginary part එක විතරයි. right? මේ දෙන්නව කමෙන්ට් කරනවා. නැත්නම් syntax errors එනවා. උඩ කමෙන්ට් වෙලා තියෙන නිසා. මම දැන් මේක run කරනවා. ඒතර x ටාගය 3.14j කියලා තියෙනවා. මේ කියලා තියෙනවා x ව print කරන්න x.imag imaginary කියන එක ඉන්ඩිකේට් කරන්නේ imag පාවිච්චි කරලා තියෙන්නේ. ඊළාට x.real මේක run කරොත් sorry okay වැඩිපුර කෙනෙක් ඉන්නවා ඒ තමයි ප්‍රශ්නේ. මේ අවස්ථාව right? ඔන්න ඔය විදිහට තමයි ඔයාලට උත්තරේ එන්නේ.
x කියන කෙනා 3.1.4යි කියලා පෙන්නනවා. x.imag කියන එක ඒ කියන්නේ imaginary part එක 3.1.4 කියලා පෙන්නනවා. real part එක 0.0 කියලා පෙන්නනවා. මොකද real part එකක් නැහැ මේක. මම මේක දුන්නොත් මෙහෙම 5 එකතු කිරීම 3.1.4. right. ඔය දීලා save කරලා මේක මම run කරනවා. පේනවද? x එනවා 5 එකතු කිරීම 3.1.4යි j. ඒක තමයි complex number එක. imaginary part එක 3.1.4යි තාමත්. real part එක 5.0යි. එතකොට මෙතනින් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි complex number එකක ව්‍යුහය කොහොමද? මොකද මේ complex numbers මෙතනින් ඉස්සරහට අපි කතා කරන්නේ නැහැ. මෙතන විතරයි මේක අපි කතා බහ කරන්නේ. right? අපි යොදාගන්නෙත් නැහැ මොකද සංකීර්ණ සංඛ්‍යා කියලා කියන්නේ ගණිතයේ තියෙන සංකීර්ණ පැත්ත. right? ඒක අපි ප්‍රෝග්‍රෑමින් වලදීත් පාවිච්චි වෙනවා. දැන් ඔය predictions වගේ කරනකොට analysis කරනකොට සංකීර්ණ සංඛ්‍යා ඒගොල්ලෝ භාවිතාවට ගන්නවා. අපි ඒ තරම් දුරට යන්නේ නැහැ. right? එතකොට 5 එකතු කිරීම 3.1.4 කියන කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක් නිරූපණය කරන ව්‍යුහය මොකද්ද? real part එකක් තියෙනවා, එකතු කිරීම තියෙනවා, imaginary part එකක් තියෙනවා, j අකුරක් අන්තිමට එනවා. right? අන්නේ ව්‍යුහය මතක තියාගන්න. ඊළඟට x.imag කියලා කිව්වොත් ඔය කියන්නේ complex number එකේ imaginary part එක ගැන. x.real කිව්වොත් මේ කතා කරන්නේ complex number එකේ real part එක ගැන. දෙකම floating point value විදිහට තමයි print කරනකොට print වෙන්නේ. right? මොකද 5 කියන එක නා 5 විදිහට නෙවෙයි දීලා තියෙන්නේ. 5.0 කියන විදිහට. හරි. පැහැදිලිද? ඔතනින් එතකොට numeric literal කියන කතාව අවසානයක් වෙනවා. හරි. ඉසුරු මම උත්තරේ කියන්න. right මම නිතරම අද මෙතනින් session එක නතර කරනවා. ගැටලු තියෙන කට්ටිය ඉඳලා අහන්න. අනිත් කට්ටිය ලියුණාට කමක් නැහැ. ඉසුරු මේ binary decimal කියලා දැනගන්නේ කොහොමද කියලා අහන්නේ. කියන්නේ අපි කොහොමද දැනගන්නේ කියන එකද අහන්නේ. ඉසුරු මයික් එක ඔන් කරගන්නකො. දේශී එතකොට වෙයි. print එකේ උත්තරේ print එකේ උත්තරේ කියන්නේ ඉසුරු මෙහෙමනේ. දැන් ඔයා මේක දැන් මෙතන මේ අපි ලබා දුන්නේ එන අපි අගයන් විදිහට දුන්නේ බයිනරි අගයන්, ඩෙසිමල් අගයන්, ඔක්ටල් අගයන්, හෙක්සාඩෙසිමල් අගයන්. ඒක print එකේ කරන්නේ මේ බයිනරි එක්කෙනා Python විසින් 10 පාදේ සංඛ්‍යාවකට පරිවර්තනය කරලා තමයි B එකේ අගය මේ A එකේ අගය අහනකොට print කරන්නේ. එතකොට ඔයාලට පැහැදිලි නැත්තේ 1.1 කියන එක 10 වෙන්නේ කොහොමද කියන එකද? එහෙම නැත්නම් මොකද්ද මට එතන හරියට පැහැදිලි නැහැ පුතේ. right okay හරි. එතන නම් ඒටෝ තිබ්බේ හරි. තේරුණාද? එතන මෙතන ඔක්ටල් එක්කෙනා Python විසින් ඩෙසිමල් එකක් බවට පරිවර්තනය කළා තමයි C ට අගේ print කරන්නේ. හරි. right හරි. එහෙනම් ඊළඟ සතියේ තව ඉස්සරහට යමු. ටියුට් එක පුළුවන් ඉක්මනට කලෙක්ට් කරගන්න. ඒතර අපිට වැඩේ ලේසි. right ඊළඟ දවසේ සාමාන්‍ය පුරුදු වෙලාවට right අද විතරයි මේ මගේ උමනාවකට මම කලින් දේවල් ටික සෙටල් කරේ. right හරි. කිලෙන්න හැමෝම. right මම රෙකෝඩින් එක දානවා වෙබ්සයිට් එකට. මිනිස්සුච්ච කට්ටියට බලා ගන්න පුළුවන්. right හරි. thank you very much එනම්. අදට මම මෙතනින් සෙෂන් එක එන්ඩ් කරනවා. right